समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේට අද වැඩම කර සිටින හි ආධිපත්‍ය හොබවන අපේ සහෝදර අතිපූජනීය හුරුළුනික වැවෙස්සු ධම්ම මාහිමිපාණන් වහන්සේගෙනුත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර අතිපූජනීය සද්ධාවාස සාමින්ද්‍රයාණන් වහන්සේගෙනුත් අවසරයි. ශ්‍රද්ධාකාමී ගුණගරුක පින්වතුනි, අද මේ සන්ධ්‍යායාමයේත් අපේ පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සූදානම් වෙන්නේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මය ටික වෙලාවක් අහුම්කම් දෙන්නට. අද මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ අපේ ඊටාම සත්පුරුෂ දායක මහත්මයෙකුගේ ජන්මදිනය නිමිති කරගෙන 2021 6 වෙනි මාසේ 17 වෙනිදා උපන් දිනය යෙදී තිබුණේ අපේ ෆුජි සුගත සේනාසනයේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කැපකරු දායක මහත්මයෙක් වන අපේ හිතවත් සමීර වික්‍රමසිංහ මහත්මයාණන්ගේ ඒ වගේම එතුමන්ගේ ආදරණීය දියණියගෙත් ජන්මදිනයේ යෙදී තිබුණා මිනුකි සකුරා වික්‍රමසිංහ දුවගේ. ඉතින් ඒ දෙපළට විශේෂයෙන් ආශිර්වාද කරන්නත් ඒ වගේම එතුමන්ගේ සුජීවත්ව සිටින ආදරණීය පියාණන් සරත් වික්‍රමසිංහ මහතා, මෑණියන් චන්ද්‍රලතා මාතාව සහ බිරිඳවන පූර්ණිමා මහත්මියගේ ආදරණීය පියාණන් සෝමසිරි ජයවර්ධන මහත්මයා, මේ අයට ආශිර්වාද කරන්න, නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පූර්ණිමා නෝන මහත්මියගේ මියගිය ආදරණීය අම්මා ඇතුළු සිසිලියානා විජේසිංහ මාතාව ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම මේ පින්කමේ අපේක්ෂා අතර තියෙනවා. ඉතින් අපි සතුටු වෙනවා අපේ ෆුජි සුගත සේනාසනේ අපි වැඩ සිටින කාලේ අපි අවබෝධ කරගත්තු දෙයක් තමයි වර්ෂ 2ක් 3ක් විතර මුළුල්ලේ අඛණ්ඩවම සෑම සතියකම දානි හදාගෙන මහා සංඝ රත්නයට පූජා කරන්නට බොහොම ශ්‍රද්ධාවෙන් කැපවෙන දායක පවුලක්. ඒ වගේම පන්සලේ කෙරෙන පොදු මහ පින්කම් වලදී වෙසක් පින්කම් වේවා, පොසොන් පින්කම් වේවා, අවුරුදු උත්සව ආදී පොදු සියලු කටයුතු වලදී උපරිම ශ්‍රම දායකත්වය සමීර මැතිතුමා, ඒ පවුලේ සහෝදර සහෝදරියන්, ඒ ඥාති දරුවෝ, ඒ විතරක් නෙමෙයි තමන් විශේෂයෙන්ම මේ රටට පාසල් වලට ඇතුල් කරන දරුවෝ ගේන නිසා, ලංකාවේ විවිධ ප්‍රදේශවල දරුවෝ එන නිසා, එතුමත් එක්ක එතුමා හරහා මේ රටට ආපු විශාල පිරිසක් ඉන්න නිසා ඒ දරුවොත් එක්කරගෙන ඇවිල්ලා විශේෂයෙන්ම ශ්‍රමදායකත්වය මේ වගේ රටක සේනාසනයක් පවත්වගෙන යන්න අවශ්‍ය කරන විශාල දායකත්වයක් අපේ සමීර මහත්මයා, පූර්ණිමා නෝන මහත්මිය ඇතුළු ඒ පින්වත් පවුලේ අය, ඒ වගේම ඒ සචි දියණිය ඇතුළු ඒ පින්වත් පිරිස ලබා දෙනවා. ඉතින් අද ඊටාම ශ්‍රද්ධාවෙන් එතුමාගේ ජන්මදිනයට සෙත් පතලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්
තමන්ගේ අම්මා තාත්තට සෙත් පතලා, තමන්ගේ ආදරණීය බිරිඳගේ ආදරණීය පියාණන්ට සෙත් පතලා, මියගිය මව්ට පින් අනුමෝදන් කරලා තමයි අද මේ දේශනාව සිද්ධ කරන්නේ. අපේ මේ සේනාසනයේ පුජි සුගත සේනාසනයේ ආධිපත්‍ය හොබවන අපේ සුදම්ම සායනහන්සේ තමයි විශේෂයෙන්ම මේ සඳහා දිනය වෙන් කර දෙන්න කියලා අපෙන් ඉල්ලා සිටියේ. මොකද උන්වහන්සේ දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ ඒ ශාසනික කටයුතු වලට පුජි සුගත සේනාසනයේට සමීර මහත්මයා ඇතුළු ඒ පින්වත් පවුලේ ඇත්ත කොච්චර කැපවීමක් කරනවද කියන එක. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදය ඇතුවයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, අද දේශනාවේදී ඔබත් එක්ක අපි සාකච්ඡා කරනවා ඊටාම වටින දහම් කරුණක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්ම කරුණු අන්තර්ගත වටින කෘතියක් ඇසුරෙන් තමයි අපි මේ දේශනා මාලාවම සිද්ධ කරන්නේ. මා හිතන්නේ දැන් දේශනා 30කට අධික ප්‍රමාණයක් අපේ පින්වත් පිරිස බුද්ධ නීති සංග්‍රහය කියන උතුම් ධර්ම ග්‍රන්ථය ඇසුරු කරගෙන ශ්‍රවණය කළා. විශාල දේශනා ප්‍රමාණයක් නේ. බොහෝම සතුටින් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු වලට දේශනා ශ්‍රවණය කරන්න අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස සම්බන්ධ වෙන්නේ. අදත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථාන ඉඳලා තමයි අපි මේ රමණීය පුදුමැදුරේ ඉඳගෙන ඔබට මේ වටින දේශනාව සිද්ධ කරන්නේ. අද මාතෘකාව කරන වැඩක් හොඳටම කළ යුතු බව, හරියටම කළ යුතු බවට තථාගතයන් වහන්සේ වදාළ අපූර්ව මඟ පෙන්වීමක් ගැන තමයි ඔබත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. කෛරාචේ කෛරාතේනං දල්හමේන පරක්කමේ සිතිලෝහි පරිබ්බාජෝ භීයෝ ආකිරතේ රජං. ඉදින් යමක් කරන්නේ නම් එය හොඳින්ම කළ යුතුය. ලිහිල් කොටගත් පැවිද්ද වැඩියෙන් කෙලස් දූවිලි වගුරුවන්නේය. දැන් මෙය පැවිදි කෘත්‍ය කරන කෙනෙකුට, දැන් අපි වගේ පැවිද්දෙකුට අදාළව විග්‍රහ කරනකොට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මූලිකව අවධාරණය කරන්නේ. හැබැයි මේ සංකල්පය හාමුදුරු කෙනෙකුට විතරක් නෙමෙයි, ගිහි ජීවිතය ගත කරන, වෘත්තියක් කරන, ඉගෙන ගන්න, එහෙම නැත්නම් ව්‍යාපාර කරන, කර්මාන්ත කරන ඕනෙම කෙනෙකුට මේ මාතෘකාවේ මේ ධර්ම කරුණ ලොකු උපදේශනයක් දෙනවා. මොකක්ද? යමක් කරන්නේ නම් එය හොඳින්ම කළ යුතුය. යමක් කරන්නේ නම් එය හොඳින්ම කළ යුතුය. කරනවා නම් දෙයක් ඒක හරියට කරන්න කියන එකනේ. අර පැරණි අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා කියපු කියමනක් තියෙන්නේ, කරතොත් කරපන් හරියට, නැතිනම් ඵලයන් අහකට කියලා. ඒක නරක වචන කියලා හිතන්න එපා. ඒ කියලා තියෙන එකේ පණිවුඩේ විතරක් ගන්න. ඒ කාලේ පාවිච්චි වෙච්ච භාෂාව. අද ඒ භාෂාව සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ඒක එච්චර සભ્ય නෑ නේද? භාෂාව එක්ක එතන වචන එක්ක ගැටෙන්න එපා. මොකද එක යුගවල භාෂාව, එක පළාත්වල භාෂාව, ප්‍රාදේශීය භාෂා තියෙනවා නේ. එක දැනුම් මට්ටම් වලට අදාළ මිනිස්සු භාවිත කරපු වචන තියෙන භාෂාවේ. ඉතින් භාෂාවක් කියන්නේ එහෙම එකක් තමයි. හැබැයි මේකේ පණිවුඩේනේ. මේ බුද්ධ වචනේ තමයි එතන කතා කරලා තියෙන්නේ. කරනවා නම් කරන දේ හරියට කරන්න. නැත්තම් නිකන් එන්න. නැත්තම් අයින් වෙන්න. නැත්තම් ඒකෙන් ඉවත් වෙලා ඉන්න. ඒක දැන් මහානකමට අදාළව නේ. පැවිදිකමට අදාළව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කරුණ ගත්තොත් දැන් අපිට පැවිද්දෙක් ලෙස කැපදේ අකපදේ කියලා භාග්‍යවතුන් වහන්සේ ඊටාම පැහැදිලිව පෙන්වලා දීපු ධර්ම විනය පද්ධතියක් තියෙනවා. කල යුත්ත නොකල යුත්ත ගැන වදාළ ධර්ම විනය පද්ධතියක් තියෙනවා. ඉතින් පැවිදි භූමියට පත් වෙලා ඉන්න අප, පැවිදි භූමියට පත් වෙන
කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්ම විනයට අනුගතව මූලික අරමුණ සම්පූර්ණ කර ගැනීම සඳහා මොකක්ද අරමුණ? අපි පැවිදි වෙනකොට මූලිකව අරමුණු කරගත්තේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය ඉමං කාසාවං දත්වා පබ්බා ජේතමං භන්තේ. අපි අපේ ගුරු හාමුදුරුවෝ ගාව ඉල්ලා සිටියානේ සබ්බ දුක්ඛ නිස්සරණ, සියලුම දුකින් නිදහස් වීම පිණිස කාෂාය වස්ත්‍රය මට පොරවලා මා පැවිදි කළ මැනව ස්වාමින් වහන්සේ. ස්වාමීනි. එතකොට මූලික අරමුණ මොකක්ද? සබ්බ දුක්ඛ නිස්සරණ, සියලුම දුකින් නිදහස් වීම. සියලු දුකින් නිදහස් වෙන්න නම් දුකට හේතුවෙන් නිදහස් වෙන්න ඕන. දුකට හේතුව මොකක්ද? තණ්හාව, අවිද්‍යාව, මෝහය, ද්වේෂය. දුකට හේතු ඒවනේ. එතකොට එයින් නිදහස් වෙන්න ඕන. එයින් නිදහස් වෙන්නේ නැතුව සියලු දුකින් නිදහස් වෙන්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච අපට මූලිකම අරමුණ තමයි සියලුම දුකින් නිදහස් වීම. එතන අපි කොච්චර සමත් වෙනවද අසමත් වෙනවද කියන එක සංසාරේ ලබ කරලා තියෙන පුහුණුවේ ප්‍රමාණය, මේ භවයේදී අපි ඒ කෘත්‍ය තුල කොච්චර අප කැප වෙනවද, වීර්යවන්ත වෙනවද, ඒකට අවංක වෙනවද, ඒ අරමුණ හිත තුල දැඩිව අදිෂ්ඨාන කරගෙන අපි කටයුතු කරනවද, මේ ආදී කාරණා රසක් මත තමයි එහි ඵලදායී බව කොච්චරද කියන එක තීරණය වෙන්නේ නේ. එහි ඵලදායී බව කොච්චරද කියන එක තීරණය වෙන ඒක ඒ කෙනාට අනුව වෙනස්. දැන් සමහර කෙනෙකුට මේ ශාසනයට ඇතුල් වෙලා ඊටාම කෙටි කාලයක් ඇතුළත උතුම් මගඵල නිවන අවබෝධ කරගන්න තරම් අවකාශය භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේදී ලැබුණා. තව කෙනෙකුට මොන තරම් ධර්මය දැනගත්තත්, දැන් උදාහරණයක් ගන්නකො මෙහෙම, ධර්ම භාණ්ඩාගාරික ධූරයේ දරුවේ කවුද? අති උතුම් ආනන්ද මහතෙරුන් වහන්සේනේ ධම්ම භාණ්ඩාගාරික. ඒ කියන්නේ හරියට මේ ශාසනයේ තිබිච්ච ලොකුම ඩේටාබේස් එකනේ. ඔක්කොම මතක තිබුණේ, මතක ශක්තිය තියාගෙන හිටියේ, ධාරණය කරගෙන හිටියේ උත්තමයන් වහන්සේනේ. භාග්‍යවතුන් වහන්සේ විවිධ තැන්වල වදාළ දේශනා උන්වහන්සේ ධාරණය කරගෙන මතක තබාගෙන හිටියානේ. හැබැයි උන්වහන්සේ රහත් උනේ. උන්වහන්සේ සියලු දුකින් නිදහස් වුණේ. භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා මාස 3කට පස්සේ ප්‍රථම ධර්ම සංගායනාවට කලින්නේ. එතකොට ඒක කොච්චර ධර්මයේ දැනගෙන හිටියත් සමහර කෙනෙකුට ඒ උතුම් ධම දන්න දේ තමයි. දන්නවනේ, මතකක් තියෙනවා, හොඳට කියලා දෙන්නත් පුළුවන්. අනිත් අයත් තොරතුරක් දැනගන්නේ, කරුණක් අහගන්නේ සමහර විට එවැනි උතුමෙකුගෙන්. හැබැයි ඒ තනත්තාට කෙලස් නිවා ගන්න, 100%ක්ම කෙලස් වලින් නිදහස් වෙන්න ගත වෙන කාලය ඒ උත්තමයාගෙන් ධර්මය අහන කෙනා රහත් වෙන කාලයට වඩා වැඩි වෙන්න පුළුවන්. සමහර විට ඒ ධර්මය අහපු කෙනා කලින් රහත් ඵල ලබනවා. කියලා දීපු කෙනා පස්සේ වෙන්න පුළුවන්. ඒකට ඉතින් සංසාරික කාරණා, සංසාරික පුහුණුව, දියුණු කරලා තිබිච්ච ප්‍රඥාව, වඩපු සීලය, වඩපු සමාධිය, වඩපු ප්‍රඥාව මේ භවයේදී උපරිම පරිපාකයට ගමන් කරන, උපරිම තත්වයට ගමන් කරන්න අවශ්‍ය කරන ඒ පදනම සකසලා දෙනවා. මේ භවයේදී සත්පුරුෂයා හමු වුණොත්, කල්යාණ මිත්‍රයා හමු වුණොත්, සත්පුරුෂ ධර්මය, කල්යාණ මිත්‍ර ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන්කම ලැබුණොත්
ඒ අවබෝධ කරගෙන උතුම් මගඵල නිවන අවබෝධ කරගන්න පුළුවන්. එතකොට එවැනි උත්තමයෝ මේ ශාසනයේ උපරිම ඵලය තමන්ගේ මහානකම හරියටම කරලා කෙටි කාලයකින් උපරිම ඵලය ලබා ගත්තා අය. උපරිම ඵලයටපත් උනේ නැතත් අපිට උපරිම වීරිය කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් පැවිදි කෘත්‍ය අඛණ්ඩව හරියට අපගේ ජීවිතය තුළ පවත්වගෙන යන්න. මහත් වීරිය කරනවා. මගෙන් ඇහුවොත් 100%ක්ම සාර්ථකයිද පැවිදිකම තුළ? මම කියනවා නෑ. තව මට පුහුණු කරගන්න දේවල්, දුරු කරගන්න දේවල්, අවබෝධ කරගන්න දේවල් බොහොමයක් තියෙනවා. තව වීරිය කරනවා. තව සිහිය දියුණු කරනවා. තවම නුවණ දියුණු කරනවා. ඒ අතරේ තථාගතයන් වහන්සේගේ දේශනාව මා ඉගෙනගත්තු දේවල්, මා දැනගත්තු දේවල් සරලව පුළුවන් ආකාරයට ඔබට ප්‍රයෝජනවත් වෙන පරිදි, ඔබ තුලත් සත්පුරුෂ ධර්මයක් පිහිටන පරිදි, මුල් ධර්මයට හානියක් නොවන පරිදි කියලා දෙනවා. හැබැයි මා පුහුණු වෙමින් උත්සාහ කරනවා මගේ පැවිදි භූමියටපත් වීමේ මූලික අරමුණ සම්පූර්ණ කරගන්න. සමහර විට මේ ආත්මෙ පුළුවන් වෙයි, සමහර විට බැරි වෙයි. හැබැයි උත්සාහය පවත්වගෙන යන්න ඕනේ. පුළුවන් වෙයි කියන විශ්වාසයෙන්, ඒක කරගන්නවා කියන ශ්‍රද්ධාවෙන්. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මහානකම හරියට කරොත් ඒ උපරිම ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් කියලා. සමහර විට උපරිම ප්‍රතිඵලය වෙන්නේ මේ භවයේදී සෝතාපන්න ඵලයටපත් වීම. නැත්තම් හොඳ තියුණු ලෙස සද්ධානුසාරී භව, ධම්මානුසාරී භව ගොඩනගා ගැනීම, දියුණු කර ගැනීම. ඒක සෝතාපන්න මාර්ගයට හරියටමපත් වීම. ඒ தത്വෙට එම වෙන්නත් පුළුවන්. සමහර විට කෙනෙක් පැවිදි භූමියටපත් වෙච්ච කෙනෙක් ඊට වඩා ඉහළ උතුම් තත්වයකට ගමන් කරන්නත් පුළුවන්. මේ ශාසනය තුළ යම්කිසි සායනහන්ස කෙනෙකුට හෝ යම්කිසි ගිහි භවතෙකුට හෝ පිරිමියෙක් වුණත් කාන්තාවක් වුණත් මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරගත්තොත්, ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව වැඩි දියුණු කරගත්තොත් ඒ දුකින් නිදහස් වෙන්න බාධාවක් නැහැ. මේ ශාසනය අවශ්‍ය කරන උතුම් මාර්ගෝපදේශනය ඒ සඳහා සම්පූර්ණයෙන්ම ලැබිලා තිබෙනවානේ. සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා මෙත් සිතින් යුක්තව ඔබ ආධ්‍යාත්මික අරමුණට අදාළව කරන ටික හරියට කරා. කරන දේ හරියට කරා. ආධ්‍යාත්මික අරමුණට අදාළ. ඔබටත් තියෙනුනේ ගිහියෙක් විදිහට ආධ්‍යාත්මික අරමුණ. ඒ ආධ්‍යාත්මික අරමුණට අදාළව හරියට තිසරණේ සමාදන් වෙලා ඉන්න. තිසරණය තුළ හරියට පිහිටලා ඉන්න අඛණ්ඩව. ඊළඟට ශික්ෂාපද පුළුවන් උපරිම ආරක්ෂා කරගන්න. ඔබ නිරන්තරයෙන් පංචශීලයේ සමාදන් වෙනවා. අටුම මාසේ හැම දවසකම බැරි වෙන්න පුළුවන්. ඒත් උපරිම වීරිය කරන්න හැම දවසකම සිල්පද ටික ආරක්ෂා කරන්න. මාසේ පුරාම ඒ ගැන හිත ඉන්න ඕනේ නැහැ. අද දවසේ දැන් සමහරුන්ට දවස උදා වෙනවා. උතුරු ඇමරිකාව වගේ රටවල් වල ඉන්න අයට සමහරුන්ගේ දවස නිමා වෙනවානේ. දැන් ජපානයේ වැඩ ඉන්න මට දවස නිමා වෙමින් තිබෙනවා. එතකොට අපි ඉදිරියට ගෙවන මොහොත තුලනේ අපේ සීලය රැකගෙන ඉන්න ඕනේ. අපේ ගුණය පිරියව ගන්නේ නැතුව ඉන්න ඕනේ. හෙට ඒ తত্ত্বය එහෙමම තියේද නැද්ද දන්නේ. හෙට අපි නැගිටීද දන්නෙත් නැහැ. අවදි වේද දන්නේ නැහැ සතපුණාට පස්සේ. නින්දෙදිම අපවත් වෙන්න පුළුවන්. ඔබ නින්දෙදිම මිය යන්න පුළුවන්. කවුද දන්නේ? කාටද ගණන් හදලා කියන්න පුළුවන්. නෑ මෙහිමයි වෙන්නේ. මෙහිම වෙන්නේ නෑ. එහෙම කියන්න කෙනෙක් නෑ. ඒ නිසා ඔබත් මමත් වීරිය කළ යුත්තේ කුමක්ද? අපි මේ ගෙවන මොහොත තුළ
මේ අපේ වර්තමාන මේ මොහොත තුළ වඩා නිවැරදිව වඩා යහපත්ම ලෙස උපරිම වීර්යයකින් උපරිම පරාක්‍රමයකින් අපි අපේ ආධ්‍යාත්මික කර්මුණට කැප වෙන්න ඕන. ඊළඟට දැන් ඔය ඇත්තෝ ලෞකික ජීවිතයක් ගෙවන අයනේ. ලෞකික ජීවිතයක හරි සාර්ථකත්වයේ ලබන්න නම් කරන වැඩේ හරියට කරන්න බෑ. කරන්නම් වාලෙනේ නොකර බැරි නිසා එහෙම වැඩ කරලා සාර්ථක වෙන්න බෑනේ. එහෙම වැඩ කරලා සාර්ථක වෙන්න බෑ. තනින් අර ඉස්සර දුටුගැමුණු රජුරවන්ට ලැබිච්ච දුටුගැමුණු කුමාරයා කාලේනේ ලැබිච්ච උපදේශයක් කියන්නේ. දුටුගැමුණු කුමාරයා එක දුප්පත් ගෙදරකට අර කොත්මලේ පළාතේ හැංගිලා ඉන්න කාලේ ඒ කාලේ මං හිතන්නේ ගියාලු බඩගිනි වෙලා ගෙදරකට. ඉතින් දුප්පත් අම්මා කෙනෙක් සුන්සහල්පත් උයලා දුන්නලු. එයාට බඩගිනි කොච්චර බඩගිනිද කියනවා නම් අතනින් මෙතනින් කණ්ඩ ගත්තලු. ඒක බලන් මේ අම්මා දන්නේ මේ ඉන්නේ දුටුගැමුණු කුමාරයා කියලා. ඒ අම්මා ඒක බලන් ඉඳලා කිව්වලු මේ පුතාගේ කෑමත් හරියට දුටුගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේනි කියලා. එයයි ඒ වෙනකොට ඒ අම්මා දැනගෙන ඉඳලා තියෙනවා දුටුගැමුණු කියලා කුමාරයෙක් ඉන්නවා. එයා අතනින් මෙතනින් එවකට එලාර රජතුමාගේ හමුදාවත් එක්ක එක තැන්වල පොඩි සටන් කර ඉන්නවා. හරියට අර උණුබත් කනවා වගේනේ. උණුසුම් සහල්බත් කනවා වගේ තනින් ඉවරයක් නැහැ. කොනක් නැහැ. ආරම්භයක් නැහැ. අවසානයක් ගැන අදහසක් නැහැ. අතන මෙතන. ඒ උපදේශණයෙන් පස්සේදිලුනේ දුටුගැමුණු රජුරෝ නිශ්චිත සිතියමක් එක්කනේ සැලස්මක් එක්ක යුද්ධයට ගියා කියලා කියන්නේ. ඒ අපරැක්ක කියලා ගමක් ගැන කියනවා. ඒ අපරැක්කේ අම්මා ඒ අම්මා අපිව ආරක්ෂා කරපු නිසා ඒ අම්මාගේ නමින් අපරැක්ක කියලා ගමක නමකුත් හැදිච්ච පුරාවෘතයක් මම පොඩි කාලේ අහලා තියෙනවා. එතකොට ඒ උපදේශනේ තිබුණේ මොකක්ද? කරන දේ හරියට කරන්න. පිළිවෙලට කරන්න. ලෞකික දෙයක් නේ. ලෞකික දෙයක් නේ. ඒ කටයුත්ත ලෞකික දෙයක්. ආධ්‍යාත්මික දෙයක් නෙමෙයි. හැබැයි ඒ ලෞකික දේ හරි ඒක හරියට කරන්න ඕන. පිළිවෙලට කරන්න ඕන. කරන්නම් වාලේ ඔකට අර පැරණි තව කියමනක් තියෙනවා උපන්නාට වැනෙනවා විනා කියලානේ. කිසිම අරමුණක් නැතුව කිසිම ජවයක් නැතුව කිසිම උද්‍යෝගයක් නැතුව යන්නම් වාලේ යන කරන්නම් වාලේ කරන කතා කරන්නම් වාලේ කතා කරන කියලා වචන පාවිච්චි කරන්නේ. එවැනි වැකි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ යාට නිශ්චිත ඉලක්කයක් නැහැ කියන එක. නිශ්චිත දැක්මක් නැහැ කියන එක. නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ කියන එක. නිශ්චිත කාර්යභාරයක එයා අඳුනගත්තු වැඩපිළිවෙලක නියැලෙන්නේ නැහැ කියන එකනේ. එහෙම කටයුතු කරලා විභාග සමත් වෙන්න පුළුවන්ද? බෑ. මම මේ දවස්වල අපේ දරුවන්ට විශේෂයෙන් පාසල් දරුවන්ට Zoom තාක්ෂණය ඔස්සේ විවිධ විද්‍යාලවලට දේශන කරලා දෙනවා. ලංකාවේ ප්‍රධාන විද්‍යාලවලින් ඇරයුම් කරා. ඒ දරුවන්ට මම දැන් මේ කාලේ අවධාරණය කරන ප්‍රධානම දේ තමයි තමන් කරන දේ හරියට කරන්න කියන එක. මොකද සමහර වෙලාවට සමහරු පාඩමට එකතු වෙන්නේ ඔන්ලයින් අම්මා කෑ ගහන නිසා තාත්තා කෑ ගහන නිසා කරන්න කියලා. නැත්තම් ඉස්කෝලේ ගුරුතුමා ගුරුතුමිය බනින නිසා. දැන් එවැනි හැඟීම් වලින් යුක්තව එවැනි අදහස් සහිතව පාඩම් කටයුතු වලට එකතු වෙච්ච ළමයි කොහොමද විභාග පාස් වෙන්නේ? පන්ති කාමරයක් ඇතුළේ ඉගෙන ගන්න කාලෙක නම් අඩුම ගුරුතුමාට ගුරුතුමීට වැඩක් කරනවද නැද්ද කියලා පේනවනේ. මේ Zoom වලින් කියන ඒ වැහෙන්නෙත් නෑ, හරියට සිග්නල් වැඩ කරන්නෙත් නෑ. මේ මැද්දේනේ මේ ළමයි ඉගෙන ගන්නේ. හරියට දුක් විඳ. සමහර ළමයි টয়ලට් උඩ, සමහර ළමයි ගස් උඩ,
සිග්නල් නැතුවනේ. එතකොට එවැනි ලොකු වීර්යයක් ඕනේනේ. ලොකු කැපකිරීමක් ඕන. ඒ දේ තුල හරියට ඵලදායීව අධ්‍යාපනිකව ඉහළට යන්න නම්. නැතුව ඉහළට යන්න බෑ දරුවන්ට. සාර්ථක වෙන්න බෑ. කරන දෙයට හරියට කැප වෙන්න ඕන. හරියට කැප වෙන්න ඕන. දැන් මම මෙහි යනවනේ ජපන් භාෂා පාසලකට නේද? ලැන්ග්වේජ් ස්කූල් එකකට ජපන් භාෂාව ඉගෙන ගන්න යනවා. දැන් අදත් විභාගයක් තිබුණානේ. ඒක මේ සයිටෙස්ටෝ කියලා කියන්නේ මේ රිපීට් එක්සෑම් එකක්. මොකද කලින් තිබිච්ච විභාගෙදී ලකුණු 80ක් ගත්තොත් තමයි මේ පාස් කියන්නේ. සමත් කියන්නේ 80ක් ගත්තොත්. ලකුණු 3ක් මදි වුණා මට. එතකොට අද ආයෙ සයිටෙස්ටෝ ආයෙ කරා රිපීට් නේ. අද ආයෙත් කරා. දැන් ආයෙ හිතක් තියෙනවා. හෙට තියෙන එකට කියනවා ඒගොල්ලෝ කියන බිග් ටෙස්ට් කියලා නේ. ලොකු විභාගයක් කියලා. පළවෙනියට ඒ කියන්නේ පාඩම් ප්‍රධාන පාඩම් 3ක් ඉවර වුණාම ඒකෙන් ටෙස්ට් එකක් නේ. අනිකන් ටර්ම් ටෙස්ට් එකක්. ඒ වගේ එකක් නේ. සෙමෙස්ටර් එකක්ම ඉවරත් නැහැ. නමුත් එහෙම පාඩම් කීපයක් ඉවර නම් තියෙනවානේ. අමාරුයි. ඉතින් මම අද සෙන්සෙට කිව්වා මේක හරි අමාරු දෙයක් නේ. මේක කරන එක හැමදාම මේ විභාගනේ ටෙස්ට් තියෙනවානි කියලා. ඒගොල්ලෝ මොකද කියන්නේ? ඔබෝසන් ගම්බත්තේ කොදසයි කියනවානේ. හාමුදුරනේ උත්සාහ කරන්න. කරන දේ හරියට කරන්න. මොකද පැය 4ක් ඉගෙනුවම තව පැය 4ක් විතර කරන්න හෝම්වර්ක් දෙනවා. වැඩි කියලා කිව්වොත් ගම්බත්තේ කොදසයි ඉච්චරයි. උත්සාහ කරන්න. උත්සාහ කරොත් පුළුවන් වෙයි. දිගටම ඉන්න. කරන දේ තුල දිගටම ඉන්න කියලා ඒගොල්ලෝ කියනවානේ. ඒ කියන්නේ ලෝකෙ කොතනක හරි කාට හරි සාර්ථක වෙන්න ඕන. කරන දේ හරියට අඛණ්ඩවනේ. කරන දේ හරියට අඛණ්ඩව කරන්න ඕන. එහෙම නැතුව සාර්ථක වෙන්න බෑ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ කරන දේ හරියට කරන්න කියලා. කරන දේ හරියට කරන්න. උපරිම නිවැරදිව කරන්න. උපරිම උද්‍යෝගිමත්ව කරන්න. කරන දේ. එතකොට ඒකේ ඉහළම ප්‍රතිලාභ ඉහළම සාර්ථකත්වය කරා ගමන් කරන්නට ඔබට අනිවාර්යෙන්ම අවස්ථාව හම්බ වෙනවානේ. ඔබට අනිවාර්යෙන් අවස්ථාව හම්බ වෙනවා. අතහරින්න ඕනේ නෑනේ. අතහරින්න අරමුණක් තියෙනවා නම් ඒක අතහරින්න එපා. ඔබ මගදී මේක අමාරුයි මේක බෑ අතහැරියොත් ඊළඟ එකත් අතහරින්න තමයි වෙන්නේ. ඊළඟ එකත් අතහරින්න. ඒ කියන්නේ ජීවිතේ හැම දෙයක්ම මගදී අතහරින්න කෙනෙක් උනොත් එයා සාර්ථක වෙනවද? නෑ. පැවිදි කමේවත් ගිහි කමේවත් සාර්ථක වෙන්නේ නෑ. පැවිදි කමේ හරි ගිහි කමේ හරිනේ ආධ්‍යාත්මික ජීවිතයක හරි ලෞකික ජීවිතයක හරි අධ්‍යාපනික ජීවිතයක හරි සාර්ථක වෙන්න නම් කරන දේ කෛරාචේ කෛරාතේ නම් දල්හමේ නම් පරක්කමේ කරන දේ වීර්යයෙන් යුක්තව හරියට කරන්න ඕන. හරියට නිවැරදිව කරන්න ඕන. ඒ දේ අඛණ්ඩව කරගෙන යන්න ඕන. අඛණ්ඩව. එක තැනකදී ඊටාම ඵලදායී වෙනවා. ඔබට පේනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ අභියස තැන්පත් කරපු ලස්සන මල් නේද? මේ මල් දවසෙන් දෙකෙන් පිපිච්ච නෙමෙයි. මේ මල් වගා කරන අය අඛණ්ඩව නිවැරදිව ඒ මල් ගහට අදාළ අප උපස්ථාන ටික අඛණ්ඩව කරානේ. මල් ගහ ආරක්ෂා කළා. වටේට වල් පැලෑටි වැවෙනකොට ඒව ගලවලා දැම්මා. පොහොර
ස්වභාවයන් ලැබෙන දේවල් එකතු කරා, වතුර එකතු කරා, අවශ්‍ය අවුව ලැබෙන්න සැලැස්සුවා, අනවශ්‍ය අවුව නොලැබෙන විදියට පරිස්සම් කළා. ගොඩාක් ලොකු වීරියයකින් අකණ්ඩව මල් ගහත් එක්ක හරියට වැඩ කරපු එකේ ප්‍රතිඵල බුදු පුදටනේ භාග්‍යවතුන් වහන්සේ පූජා කරන්න ලස්සන මල් අරගෙන බොහෝ දෙනෙක් මෙහි ගෙනවිත් පූජා කරනවා. ඒ මල් දකිනකොට මා ඒ තුලින් ඒ මල් වල ඇත්ත වගේමනේ. මොකද මල් වල ඇත්ත? සුවඳයි, ලස්සනයි, ඉක්මනින්ම පර වෙනවා. ඒත් එක්කම මා දකිනවා හැම දවසකම මේ මල් දිහා බලාගෙන අපි වන්දනා කරනවානේ. වන්දනා කරනකොට මා කල්පනා කරනවා මේ මල මේ විදියට පිපෙන්න කොච්චර ලොකු වීරියක් ගන්න ඇද්ද? කොච්චර කැපවීමක් මේ මල් ගහ ඉඳපු මිනිස්සයා කරන්න ඇද්ද? එක දවසක මලක් පිපුණා. ඒත් ඒ මල පිපෙන්න ගත වෙච්ච කාලෙට වඩා කොච්චර කෙටි කාලයකින් මේ මල් පර වෙනවද? ඒත් ඒ යථාර්ථය දන්න කෙනා කැපවීමෙන් කැපවීමෙන් දන්නවා මලක් පිපුණම ඉක්මනින්ම පර වෙනවා කියලා. සමහර විට එයාට පුළුවන්කම ලැබෙන්නත් පුළුවන් ඒ මල විකුණ ගන්න හදපු කෙනාට බැරි වෙන්නත් පුළුවන්. ඒත් එයා මලක් පිපෙනකන් ඒ ගහ රකින්න හරියට කැප වෙනවානේ. හරියට කැප වුණු නිසා තමයි මේ ලස්සන මල් ඒ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස පුදින්නේ උපදින්නේ පිපෙන්නේ. ඒ නිසා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා හැම දෙයකම සාර්ථකත්වය යනු අඛණ්ඩ කැපවීමක සහ නිවැරදිව කරන දේ කිරීමේ ප්‍රතිඵලයක්. නිවැරදිව කරන දේ කිරීමේ ප්‍රතිඵලයක් අඛණ්ඩව. එතකොටයි සාර්ථක වෙන්නේ. ආධ්‍යාත්මිකව සාර්ථක වෙන්නේ. ලෞකිකව සාර්ථක වෙන්නේ. ඉගෙන ගන්න අයට මේ උපදේශනේ වැදගත්. රැකිරක්ෂා කරන අයට මේ උපදේශනේ වැදගත්. හොඳ විවාහ ජීවිතයක් ඒකත් ඉතින් හරියට කරන්න එපා ගිහි කමේ. හොඳ විවාහ ජීවිතයක් බිරිඳක් විදියට කල යුත්ත නොකල යුත්ත හරියට අඳුනගෙන කල යුතු දේ හරියට කරන නොකල යුතු දේ නිවැරදිවම පැහැදිලිවම නොකර ඉන්නනේ. පිරිමියෙක් විදියට සැමියෙක් විදියට කල යුතු ටික හරියට කරන කැපවීමෙන් කරන අවංකව කරන නොකල යුතු දේවල් අවංකව නොකර ඉන්න එවැනි කෙනෙක් වුණොත් එයාලගේ විවාහ ජීවිතය හරියට කෙරිච්ච එකක්. හරියට කෙරිච්ච දෙයක් නේ. නිවැරදිව කෙරිච්ච විවාහයක්. අඳුනගෙන තියනවා ලෞකික ජීවිතයක් ගත කරනකොට මේ දේවල් කරන්න ඕන. මේවා මේ විදියට කරන්න ඕන. ඒක අවබෝධ කරගත්තු කෙනා ඒක හරියට කරනවා. හරියට කරපු අය සාර්ථක ජීවිත ගෙවනවා. විවාහ ජීවිතය හෝ අධ්‍යාපනික ජීවිතය හෝ වෘත්තීය ජීවිතය හෝ ව්‍යාපාරික ජීවිතය හෝ කාර්මික ජීවිතය හෝ මොකක් හරි කරන ක්‍රියාවේ ඒ එතන ගෙවන ජීවිතය එකට අදාළ ඥාන දර්ශනය ඇති කරගන්නේ නැතුව නුවණ දැනුම අවබෝධය ඇති කරගන්නේ නැතුව ඒක හරියට කරන්නත් බෑනේ ඇත්තටම. ඔය ගොඩක් අයට අපි කිව්වට ඉතින් හරියට කරන්න කියලා ඇත්තම කතාව ඉතින් හරියට කරගන්න තේරෙන්නත් එපා. ගොඩක් අය බාරගත්තුව හරියට කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒගොල්ලොන්ට ඇත්තටම කරගන්න බැරි දේවල් නේ. එහෙනම් ඒගොල්ලෝ අසාර්ථක වෙනවා. ඒගොල්ලෝ අසාර්ථක වෙනවා. අසමත් වෙනවානේ. ඒ කියන්නේ අපි කොච්චර සමහර අයට කිව්වත් හරියට කරන්නකො කියලා ඔක තියා දන්නේ නැත්තම් මොකද කරන්නේ? දන්නේ නැත්තම් එයාට දැනුම නැත්තම් එයාට ඊට අදාළ කුසලතා නැත්තම් ඉතින් එයාට ඒක කරන්න බෑ. ඉතින් අපි ඒ යථාර්ථෙත් පිළිගන්නවා.
කරනව නම් හරියට කරන්න ඕන. යමක් කරන්න බාර ගන්නව නම් ඉස්සෙල්ලා බලන්න ඕන Tamanට මේක පුළුවන්ද බැරිද කියලා නේ. පුළුවන්ද බැරිද කියලා බලන්න ඕන. බැරි දේවල් බාර ගන්න හොඳ නැහැ. Tamanට හැකියාවක් නැති දේවල් බාර ගන්න හොඳ නැහැ. මොකද හේතුව එහෙම බාරගත්තට ඒක කරන්න බෑනේ. කරගෙන යනකොට Taman මෙහි කොච්චර දුර්වලයේද කියන එක පැහැදිලි වෙනවනේ එතකොට. හැබැයි ඒ தත්ත්වේ ඒක මිනිස්සුන්ට ඒ කියන්නේ එයාට තේරෙනකොට මට මේක බෑ කියලා කී දෙනෙක් අමාරුවේ වැටලා ඉන්න පුළුවන්ද? ඒකයි කියන්නේ ඔබට ආස වුණු පළියටම දේවල් බාර ගන්න යන්න එපා. ආස වුණු පළියට. ආස වුණු පළියට හා කියන්න යන්න එපා. හරි මං කරන්නම් මට පුළුවන් කියන්න එපා. බලන්න කැපැසිටි එක මොකක්ද කියලා නේ. Tamanට කරන්න පුළුවන්ද? Tamanට දැනුම තියෙද ඒකට අදාළ? අත්දැකීම් තියෙද? කුසලතා තියෙද? බැරි දේවල් ඕන එකකට හා කියන්නේ මිනිස්සු උද්දච්චකමටනේ. ඒකනේ මෝඩයෝ හැමතිස්සෙම වීරයෝ වෙන්නේ. මෝඩයෝ ගොඩක් වීරයෝ වෙලා තියෙනවා. මොකද හේතුව? ඕනේ එකට වීරයා වගේ පයින්නවනේ මෝඩයා මට පුළුවන් කියලානේ. මට පුළුවන් කියාගෙන පයින්නවනේ. ඒගොල්ලෝ හරි කැමති වීරයෝ වෙන්න. අනුවනේ. ප්‍රඥාවන්ත නෑ. අවබෝධයක් තියන අය කියනවා නෑ මට මේක කරගන්න හැකියාවක් නෑ. මගේ සීමාව නෙමෙයි ඕක. ඕක මට කරන්න අමාරුයි කියලා. එහෙනම් මට බාර ගන්න බෑ. ඒ ඥානවන්තයා හිතන විදියනේ. ඥානවන්ත මොඩ බැරි එකටත් පයින්නව පුළුවන් කියාගෙනනේ. මට බැරිද කියාගෙන. මොකද මිනිස්සුන්ට ආසාවල් වැඩි වුණාම තමන්ගේ හැකියාව නොහැකියාව තේරෙන්නේ නැහනේ. තමන්ට පුළුවන් දේ බැරි දේ තේරෙන්නේ නැහනේ. මා යෝජනා කරන ඔබට අපි හැම තිස්සෙම අපි කවුද කියලා දැනගෙන ඉන්න ඕන. නැත්තම් අපි ඔය කොයි දේ බාරගත්තත් කරන්න බෑනේ. බෑ. කරන්න බෑ. අපි අසමත් වෙනවා. ඒ කාර්යයේ අපි අසමර්ථයෙක් වෙනවා. බාරගත්තු දේ තුල අපිට සමත් වෙන්න බැරි වෙලා යනවානේ. ඒ මොකද හේතුව දැනුම නැති දේවල් කොහොම කරන්නද නේ? කොහොම කරන්නද? දැනුම නැත්තම්. හොඳයි. දැන් ඔබට පැහැදිලි බුදුහාමුදුරුවෝ අපිට වදාලා යම්කිසි දෙයක ඉහළම ප්‍රතිඵලය ලබා ගන්නට ඕන නම් ඒ කරන දේ හරියට කරන්න. හැබැයි මම ඔබට කියලා දුන්නා ඒ බාරගත්තු දේ කරන්න යන දේ හරියට කරන්න බෑ. ඇත්තටම අපිට හැකියාව නැත්තම්. එතකොට අපි යමක් කරන්න පටන් ගන්න කලින් ඊට අදාළ අපි දැනුම දියුණු කර ගන්න ඕන. ඊට අදාළ අපි කුසලතාවය දියුණු කර ගන්න ඕන. ඊට අදාළ විනය දියුණු කර ගන්න ඕන. අන්න එතකොට අපිට බාර ගන්න දේ ඇත්තටම කියනවා නම් එහි යම්කිසි ආත්ම විශ්වාසයක් ඇතුව බාර ගන්න පුළුවන් නේ. මොකද යම් දැනුමක් ඒකට අදාළ යම් කුසලතාවයක් නේ. ඒ දැනුම එන්නේ සමහර විට එක්ස්පීරියන්ස් වලින් නේ. සමහර විට අධ්‍යයනය කිරීමෙන් නේ. කොහොම හරි අපි ඒකට සුදුසු වෙන්න එපා. කියන්නේ යම්කිසි උඩකට අපි නගින්න ඕනේ එතන ඉන්න පුළුවන් නන්නේ. උඩවල් වලට නැගගෙන ඉන්න පුළුවන්. ඉන්න බැරි නම් මොකද කරන්න ගිහිල්ලා එතට. ඒ හින්දා මම යෝජනා කරනවා ආස වුණාටම දේවල් ලං කරගන්න, තමන්ගේ කරගන්න යන්න එපා. ඊට පස්සේදී තිබුණු ගෞරවෙත් නැති කරගෙන තමයි තිබුණු වටිනාකනුත් නැති කරගෙන තමයි ඔක්කොම ඉවර වෙන්නේ. මොකද නැහැකියාව එළියට එනකොටනේ. හොඳයි. මේක මහානකමටත් අදාළයි, ගිහිකමටත් අදාළයි. දෙකටම. මේක මේ ගිහියන්ට විතරක් නේ. හාමුදුරුවෝ වෙච්ච අපිටත් නේ. අපිටත් අදාළයි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒකයි. කරන දේ හරියට කරන්න. හරියට කරන්න. කැපවීමෙන් කරන්න. ඒකට අවංක වෙන්න. ඒකට තමන්ගේ දැනුම නැත්තම් දැනුම දියුණු කරගන්න. ඒකනේ මහානකම කරගෙන යද්දි බණහන්න කියන්නේ. මහානකම කරගෙන යද්දි ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕන. සීලය ප්‍රගුණ කරගන්න ඕන. ශ්‍රුතයනේ බණහන්න ඕන, අප්ඩේට් වෙන්න ඕනේ. නිතර ධර්මයේ අහගන්න ඕන. සත්පුරුෂෝ ගාවට යන්න ඕන.
නොතේරෙන දේ පැහැදිලි කර ගන්න ඕන. තමන්ගේ ඇත්ත දුර්වලකම එලි කරවන්න ඕන. හංගන් ඉන්න බෑ. බැරි දේ බෑයි කියලා කියන්න ඕන. තේරෙන්නේ නැති දේ තේරෙන්නේ නැහැ කියලා කියන්න ඕන. තාම ආරක්ෂා වෙන්නේ නැති එක අවංකව ගුරුවරයා ගාව මගේ ගාව මේ සීලය ආරක්ෂා වෙන්නේ නැහැ. මම දුර්වලයි මෙතෙන්දි මම අසාර්ථක වෙනවා. මම මෙතෙන්දි කඩන් වැටෙනවා කියලා කියන්න ඕන. එතකොටනේ අපිව නිවැරදි කරන්න අපිට හරි පාර පෙන්න ගන්න කාට හරි පුළුවන් වෙන්නේ. ඒ හින්දා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා නැහැ. පුහුණු වෙන එක්කෙනා නිකන් ඉන්න කියලා නෑ. සත්පුරුෂය හම්බෙන්න ඕනේ යා. තමන්ට වඩා හෝ තමන්ට සමාන නුවණ තියන අය මුණ ගැහෙන්න ඕන. එයා එක්ක කතා කරන්න ඕන. එයාගෙන් උපදෙස් ගන්න ඕන. ඒ අදාළ දැනුම් ප්‍රභවයන් කරා යන්න කියලානේ කියන්නේ නේ. ඥානය ගන්න ඕනනේ. කොයි දෙයකටත් එහෙමනේ. දැන් මේ ලෝකේ මහා භයානක වසංගතයක් එක්ක ලෝකේ මිනිස්සු වැඩ කරනවානේ. ඉතින් මේ කාලේ ඒ දැනුම් ප්‍රභවයන් තියෙන මිනිස්සු දිවාරය නැතුව වැඩනේ. මොකද ඒකට සුදුසු මිනිහා ඒ වැඩේ කරන්න ඕනනේ. පර්යේෂණ කරන අය පර්යේෂණ කරනවා මේකට වැක්සින් හදන්න, තියෙන වැක්සින් දියුණු කරන්න. වෛද්‍යවරු මේ ලෙඩු පරිස්සම් කරන විදිය, වෛරස් එක අපි හදන වැක්සින් එකට එරෙහිව වෛරස් එක අලුතින් එයා හදා ගන්නවා අලුත් රූප. ඒකට ඔරොත්තු දෙන එක දැන් ලංකාවේ මේ ඩෙල්ටා කියලා එකක් නේ ඉන්දියානු මේ ප්‍රභේදයක් වේගෙන් ව්‍යාප්ත වී යාමේ අවදානමක් තිබෙනවා කියලා මම දකින්නවා ලංකාවේ ප්‍රවෘත්තිවල අකණ්ඩව අවධාරණය කරනවානේ. එතකොට අලුතෙන් වීරය කරන්න ඕනේ. ඒකට දැනුම තියෙන මිනිස්සු ඕනනේ. මේ භයානක වසංගතයක් එක්කනේ. එතකොට ඒකට දැනුම තියෙන මිනිස්සයා ඒක බාරගෙන ඒක කරන්න ඕනනේ. එතකොට ඒ ලෝකෙ මෙහෙමයි. සාර්ථක වෙන්න නම් යමක දැනුම ලබා ගන්න ඕන, දැනුම තියෙන්න ඕන. දැනුම නැත්තම් Taman දැනුම තියෙන මිනිස්සයාගෙන් ගන්න ඕන. ඒකට අනතිමානී වෙන්න ඕන. නැත්තම් සාර්ථක වෙන්න බෑ. දැන් චන්නහාමුදුරුවන්ට උනේ චන්නහාමුදුරුවෝට තිබුණේ ලොකු මාන්නයක් නේ. ඒ හාමුදුරුවෝ වෙන ඊගෝ එකක් හදාගෙන හිටියා. එයාගේ බෝධිසත්ව කාලින්දලා එකට හැදුනේ සිද්ධාර්ථ කුමාරයා එක්ක බුදු වෙන්න එනකොටත් ආවේ තමන් එක්ක ඔය වගේ විවිධ කාරණා මත චන්නහාමුදුරුවෝ හදාගත්තු මානසික ප්‍රශ්න ටිකක් තිබුණා. ඒකේ ප්‍රතිඵලය උනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නකන් ඒ හාමුදුරුවන්ට කිසි දෙයක් තේරුම් ගන්න බැරි වුණානේ. බුදුහාඳුරු ජීවමානව ඉන්නකන් අහන් ඉන්න සූදානම් නැහැ. කියන දේ පුහුණු වෙන්න සූදානම් නැහැ. උපදෙස් ගන්න කැමති නැහැ. මන් දන්නවා මට තේරෙනවානේ. මන් දන්නවා මට තේරෙනවා. මට තමයි පුළුවන්. මම තරම් වෙන කවුද? චන්නහාමුදුරු හිටියේ එතන. අන්තිමට බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්ට කලින් ආනන්ද හාමුදුරුවන්ට උපදෙස් දීලා තියෙනවා කියලා අපේ බණ පොත්වල සඳහන් වෙනවා. චන්නහාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවට පස්සේ බ්‍රහ්ම දණ්ඩ දෙවනවන්න කියලා. මොකද මේ හාමුදුරුවෝ හදන්න බෑ කියලා. කතා නොකර කොන් කරලා තියන්න කියලා ටිකක්. ඊට පස්සෙවත් මේ අපි තේරෙන විදිහට කිව්වොත් ඔළුව ටිකක් අඩු වෙන්නේ. ඔළුව අඩු වෙ කියන්නේ මොලේ නෙමෙයි. මාන්නේ කියන එක එතන අදහස් කරන්නේ නේ. සාමාන්‍ය මාන්නක්කාරකම අඩුවේ. මත මාන්නක්කාරකම අඩු කරගන්න නැතුව ඒ හාමුදුරන්ට ඒ මහාන වෙච්ච එකේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ බුදුහාමුදුරුවෝ ගාවම මහාන වෙලත් ඒ මහානකමේ උපරිම ඵලදායීතාවයට යන්න බැරි වුණා. මොකද එයාගේ තියෙන වීක්නස් නේ මහන්නේ. තමන් දන්නවානේ. තමන්ට තේරෙනවා කවුරුත් උපදෙස් දෙන්න එපා. මට ඕන විදියට මං කරනවා. අන්තිමට මේ හාමුදුරන්ට කවුරුත් උපදෙස් දෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ කියලා කියලාම කතා නොකර හිටියා. කොහොම හරි උන්වහන්සේ රහත් වුණා. මාන්නේ දුරු කරගෙන උන්වහන්සේ ඒ ශාසනයේ උපරිම ඵලය ලැබුවා. හැබැයි අර පනිෂ්මන්ට් එකෙන් පස්සේ. දැන් තනි පුද්ගලයෝ එහෙම ඒ වගේ අර්බුදවලට ලක් වෙලා පස්සේ එහෙම උනාට ඒක කමක් නැහැ. ඒක යාට විතරයිනේ බලපාන්නේ. හැබැයි ඉතින් රටක සමාජයක ආයතනයක ප්‍රධානියොන්ට ඒ වගේ මේ පුරුදු වෙන්න ඒ වගේ දේවල් කරන්න බෑනේ. එහෙම කරන්න බෑ. තනක තමන් ප්‍රබලෙක් නම්
ප්‍රධානියෙක් නම් ඒවා මේ අපිට එක්ස්පීරියන්ස් ගන්න කර ඉන්න බැරි දේවල් තියෙනවානේ. එහෙම බෑ. එහෙම ගන්න ගියොත් එහෙම එතකොට ඒකට තව පරම්පරා ගානක් වග කියන්න වෙනවා. ඒ තමන්ගේ අසාර්ථකත්වය තමන්ට විතරක් බලපානවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් චන්නහාමුදුරුවන්ගේ ප්‍රශ්නේ බලපෑවේ ඒ හාමුදුරුවන්ටනේ, බුද්ධ ශාසනයට බලපෑවේ නෑනේ. එතකොට ඒ හාමුදුරුවන්ට ඕන තරම් කාලයක් ඒක මේ ප්‍රැක්ටිස් කර හරියනවද නැද්ද ඔහොම බල මාන්නෙන් කතා පවත්ත ඉන්න පුළුවන්. නමුත් ඒක එහෙම කරන්න බෑ ඔබ යම්කිසි තැනක වගකීමක් ගත්තොත්. නේ? යම්කිසි තැනක වගකීමක් ගත්තොත් එතනදී ඒ වගකීමට අදාළ දේ තමන්ට මේ පුහුණු වෙන්න කරන්න බෑනේ. පුරුදු වෙවි කරන්න බෑ. තමන් ඒකට සුදුස්සෙක් වෙන්න ඕන. සුදුසුකම් සපුරන්න ඕන. ඒකට අදාළ ඥානය, දැනුම, කුසලතා, අවබෝධය වැඩි කරගන්න ඕන. තමන් එහි උපරිම දේ කරන්ට අප කැප වෙන්න ඕනනේ. අප කැප වෙන්න ඕනේ. එමුණුත් තමයි ඔබ උපරිම ඵල ලැබපු කෙනෙක් විදියට ජයග්‍රාහීවනේ, තෘප්තිමත්ව ඔබට ඔබගේ විශ්‍රාමයනේ. ඔබ ආයතනික වැඩ කරන කෙනෙක් නම් ඔබට ඔබේ විශ්‍රාමය සනිටුහන් කරන්න පුළුවන් සතුටින්. මම සාර්ථකව වැඩ කරා. සාර්ථකව මම මගේ ගමන ගියා. මම දැන් නිමා කරනවා. එතෙන්ට හිත හදා ගන්න ලොකු ගමනක් අපි කවුරුත් යන්න ඕන. අපි කවුරුත්නේ. අපි කවුරුත්. ඊළඟට තව එක ගාථාවක් මා ඔබට සඳහන් කරනවා. අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්චාතප්පති දුක්ඛතං කතංච සුඛතං සෙය්‍යෝ යං කତ୍වා නානුතප්පති. මනාකොට නොකරන දෙය නොකිරීමම උතුම්ය. කොච්චර ලස්සන කතාවක්දනේ. හරියට කරන්න ඕනි වැඩක් ඒක කරන්න බෑ නම් ඒක නොකර ඉන්න එක හොඳයි. කියන්නේ මනාකොට කරන්න ඕන දෙය තමන්ට ඒක මනාකොට කරන්න බැරි නම් ඒක නොකර ඉන්න එක හොඳයි. මොකද ඒ කියන්නේ හරියට ඒ දේ නොකිරීම නේ, හරියට ඒ දේ නොකිරීම එක විශාල පාඩුවක් වෙනවා. මොකද කරන කෙනෙකුටවත් කරන්න බැරි වෙනවා ඊළඟට. ඒ අදාළ දෙයට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබට යමක් තේරෙනවා නම් මේක මට කරන්න බෑ කියලා ඒක බෑනේ. මොකද ඒක හරියටම කරන්න ඕන එකක් නම් ඒක නිකම් මේ කියන්නේ පුහුණුවෙන් අත ගන්න බෑ. ඒ වගේම මනාකොට කරන්න බැරි දේ නොකර ඉන්න එක හොඳයි. නේ. Tamanට හරියටම තේරෙනවා නම් මට මේක බෑ. මේක අමාරුයි. නොකර ඉන්න එක හොඳයි. මොකද සමහර ඒවා කරන්න අරගෙන කඩලා බිඳලා දැම්මට පස්සේදී ආයේ කරන්න පුළුවන් මිනිහා ආවත් ඒ මිනිහටත් ඒක කරගන්න හම්බෙන්නේ නැහැ ඊළඟට. මොකද අරවයි ඔක්කොම කඩන්න ඕන තැන්, අනවශ්‍ය තැන් වලින් කියන්නේ ගලවන්න ඕන තැනින් නෙමේ ගලවලා තියෙන්නේ, හයි කරන්න ඕන තැන නෙමේ හයි කරලා තියෙන්නේ, ඉරියඳින්න ඕන තැන නෙමේ ඉරියඳින්න ඇඳලා තියෙන්නේ, කපන්න ඕන තැන නෙමේ කපලා තියෙන්නේ. ඊට පස්සේදී හරි මිනිහෙකුටවත් ඒක කරන්න බෑ. දක්ෂයෙක් ආවත් එයාට ලොකු ප්‍රශ්න තොගයකට මුහුණ දෙන්න වෙනවා. මොකද දන්නේ නැති මිනිස්සෙක් අත්තගාලා ඒක සම්පූර්ණයෙන්ම වියවුල් කරලානේ. ඒ හින්දා මනාකොට කරන්න බැරි දෙයක් තියෙනම නම් නොකර ඉන්න එක හොඳයි. ඒක නොකර ඉන්න එක හොඳයි. තමන්ගේ පුද්ගලික ජීවිතයට විතරක් බලපාන දේවල් නම් ප්‍රශ්නයක් නෑ. ඔය මේ පුහුණු වෙවි කරගෙන යන්න. හැබැයි ඔබ කරන දේ තව පිරිසකට බලපානව නන්නේ. මම යෝජනා කරනවා ඒ තව කෙනෙකු වින්දිතෙක් වෙනවා නම් ඔබ කරන දේහි ඒවා Tamanට කරන්න පුළුවන්ද බැරිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා අත ගහන්න. මොකද හේතුව එහෙම Tamanට කරන්න පුළුවන්ද බැරිද කියලා දන්නේ නැතුව සමහර දේවල් වලට අත ගහලා
කරන්න ගිහිල්ලා මගදී ඒක අවුල් වෙලා ගියොතින් ඒක Tamanට විතරක් නෙමෙයි බලපාන්නේ. අනිත් කෙනාටත් බලපානවනේ. දැන් විවාහ ජීවිතයකට ඇතුල් වීම ගැන හිතන්න. Tamanට ඇත්තටම තමන් බලන්න ඕනනේ මුලින්ම තමන්ට පුළුවන්ද තව කෙනෙක් එක්ක ජීවත් වෙන්නනේ. තව කෙනෙක් එක්ක බෙදා හදා ගන්න. තමන්ට ඒ හැකියාව තියෙනවද? අනිකාව ඉවසන්නනේ. හැකියාව තියෙනවද? අනිකාගේ වෙනස්කම් වලට අනුගත වෙන්න හැකියාව තියෙනවද? තමන් කායිකව නිරෝගීද? මානසිකව නිරෝගීද? තමාට තව කෙනෙක් නඩත්තු කරන්න තව කෙනෙකෝ ජීවත් කරවන්න තරම් ශක්තිය තියනවද? එහාදී කාරණා ගැන සලකා බලන්නේ නැතුව කෙනෙක් තව කෙනෙක්ව විවාහ කරගන්න ගත්තොත් ඒකෙන් එයා විතරක් නෙමෙයි අනාථ වෙන්නේ නේ. එයාට මේවා පුළුවන් ඇති අරවා පුළුවන් ඇති මේක කරයි අරක කරයි කියලා එයාගේ කතාවලට රැවටිලා එයා එක්ක ගමන ආපු අනිත් මිනිස්සයා කොච්චර අතරමං වෙනවද? මොන තරම් අසරණ වෙනවද? වින්දිතේ බිහි වෙනවනේ. වින්දිතේ බිහි වෙනවා. ඒකයි බුදුහාමුදුරුව මේ කියපු දේ හරියටම තේරුම් ගන්න ඕන. හරියට කරන්න බැරි ඒවට අත ගහන්න එපා. අනිත් අයත් කරන නිසා ඔන්න හිමාත් කරලා බලනවා. මේක කරන්න එපා. විශේෂයෙන් තමන්ට විතරක් අදාළ එකක් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි කියමුකෝ මෙහෙම ඔන්න තමන්ගේ සල්ලි වලින් ගෙන ආපු තමන් විතරක් බලන ටෙලිවිෂන් එක කැඩෙනවා. තමන් තීරණය කරනවා ඔව් මම හදනවා. දන්නේ නැහැ හදන්න. හැබැයි තීරණය මම තමයි හදන්නේ. ඉතින් ගලෝලා නේ ගලවන්න පාවිච්චි කරන්න ඕන නියන නෙමේ පාවිච්චි කරන්නේ. තියෙන දෙයක් අරගෙන ඇන ගලවන්න යනවා. ඇන ආයේ හයි කරගන්න බැරි තරමටම ඇනෙත් විනාශ වෙනවා. ඇතුලේ කැඩෙනවා. ප්‍රශ්නයනේ තමන්ගේනේ. හැබැයි පවුලේ ඔක්කොම අයගේ කැපවීමකින් අමාරුවෙන් ගත්තු දෙයක් තනි පුද්ගලයෙක් මට පුළුවන් කියලා දඟලලා එහෙම කරන්න ගිහිල්ලා ඒක කැඩිලා බිඳිලා ගියොත් එතකොට මොකද වෙන්නේ? තමන් විතර දෙකේ පාඩුව නෑනේ. තව බොහෝ දෙනෙක් විඳවනවා එකෙන්නේ. තව බොහෝ දෙනෙක් පීඩා විඳිනවා එකේ. ඒකයි ඔබට යෝජනා කරන්නේ සමහර දේවල් හරියට කරන්න දන්නේ නැත්නම් බැරි නම් කරන්න පටන් ගන්නවත් එපා. ඒවා විශේෂයෙන් අන් අයට බලපාන දේ නම් තමන්ගේ දේ නම් මං කියන්නේ කමක් නැහැ. ඉතින් තමන්ට පුහුණු වෙවි යන්න පුළුවන් නම් ඒ වෙන පාඩු තමන්ට තරහා ගන්න පුළුවන් නම් මේ කමක් නැහැ. ඒත් අනුන්ගේ ජීවිතවලට බලපෑමක් වෙන දේවල් රටකට සමාජයකට බලපෑමක් වෙන දේවල් නම් තමන්ට බැරි නම් බෑ කියලා පැත්තකට වෙලා ඉන්න. පුළුවන් කෙනෙක් හරි එතකොට ඒක හරියට කරාවිනේ. එතනයි අපි කරන්න ඕන. වැඩ කරද්දි තීන්දුව කරන්න ඕන තැන එතන. ඒ විදිහට අපි බුද්ධිමත්ව හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නොමනා කොට කළ දෙය නිසා පසුතැවෙන්නට වන්නේය. කරන දෙය හොඳට කරන ලදුවේම උතුම් වෙයි. හොඳින් කරන දෙය කරාට පස්සේ හොඳින් යමක් කරාට පස්සේ පසු නොතැවෙන්නේ අන්න. අපි හරියට කරොත් යම් කිසි දෙයක් පසුතැවෙන්න වෙන්නේ මං ඒ දේ හරියට කරා මටත් හානියක් නැහැ. මන් නිසා අනිත් අයටත් හානියක් නැහැ. කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? නැත්තම් බොහෝ වෙලාවට අපි කරන්න ඕන දේ හරියට කරේ නැතොත් කරන දේ හරියට කරේ නැතොත් අපි ගොඩක් අපිටත් පාඩු කරගන්නවා. අන් අයටත් හානි කරනවා පාඩු කරනවා. ඊළඟට තමන්ට කරන්න හරියට කරන්න බැරි දේවල් නොකර ඉඳීම උතුම්. මොකද කරන්න බැරි දේවල් කරන්න ගියොත් පස්සේදී පසුතැවෙන්න වෙනවා. පසුතැවෙන්නේ නැතුව ඉන්න ඕන නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදියට කරන දේ හරියට කරන්න ඕන. පුළුවන් දේ කරන්න ඕන. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන් අද මේ ධර්මානුශාසනාව ඔබ ශ්‍රවණය කළා.
අද මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ අපේ හිතවත් සමීර වික්‍රමසිංහ මහත්මයාගෙත් ඒ මහත්මාණන්ගේ ආදරණීය දියණියගෙත් මිනුකි සකුරා පුංචි දෝනිගෙත් උපන්දිනය නිමිති කරගෙන. ඉතින් රැස් කරගත්ත සියලුම පින් කුසල් දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය එතුමාටත් දියණියටත් ලංකාවේ සුජීවත්ව සිටින ආදරණීය පියාණන් සරත් වික්‍රමසිංහ පියාණන්ටත් මාතාව වන චන්ද්‍රලතා මාතාවටත් ලැබේවා. නෝනා මහත්මිනිය වන පූර්ණිමා මහත්මිනියට, ඒ වගේම අනික් දරුවට පවුලේ, ඒ වගේම පවුලේ සියලුම දෙනාටත් ඒ මහත්මිනියගේ ආදරණීය පියාණන් සෝමසිරි ජයවාදන මහත්මාණන් ඇතුළු කොට ඔබට උපකාරවත් වෙන පූජනීය සුදම්ම සායන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නයටත් ඔබගේ පවුලේ හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් සියලු යහපත වේවා. කරදර බාධක දුරු වේවා. නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුව සම්පන්න ජීවිතයක්ම වේවා. මේ වසංගතයෙන් අපේ රට ඉක්මනින්ම නිදහස් වෙලා වාසනාවන්ත රටක් බවට පත් කරගන්නට ලැබේවා. දෙවියෝද මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබගේ නම් මිය ගියපු සියලුම ඥාතීන්ට විශේෂයෙන්ම නෝන මහත්මයාගේ පූර්ණිමා නෝන මහත්මිනියගේ ආදරණීය අම්මා ඇතුළු කොට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසගෙත් ආදරණීය මියගිය ඥාතිවරු පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ශ්‍රී සද්ධර්මයේ මැසේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්ට අද කරගත්තු පින් කුසල්ද පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.